හොඳයි. අපි එහෙනම් යමු 10 වෙනි ප්‍රශ්නෙට. පරමාර්ථය අනුව පරිගණක ප්‍රධාන වර්ග දෙකකට බෙදා දැක්විය හැකිය. එම වර්ග දෙක නිවැරදිව දක්වා ඇත්තේ මොකේද කියලා අහනවා. right? හොඳයි. පරමාර්ථය අනුව. එහෙම නැත්නම් මොකද ටයිනි? දෙකද? දෙක. හරි. අපි බලමු. 10 වෙනි එක. සුපිරි පරිගණක සහ ප්‍රධාන රාමයේ පරිගණක. එතකොට මේ පරමාර්ථයක් නෑ ඇත්තටම. පරමාර්ථය කියන්නේ අපි මොන හරි කාර්යයක් සිදු කරනවා නම් ඒ කාර්ය අනුව තමයි පරිගණක වර්ග කිරීමක්. මෙතන පරමාර්ථය කියන්නේ ඒකයි. අපිට කරගන්න ඕන අරමුණ එහෙම නැත්නම් කාර්යය. right? එතකොට සුපිරි පරිගණක ප්‍රධාන රාමුවේ පරිගණක කිව්වට ඒකේ අපේ කාර්යයක් ගැන කතා වෙන්නේ නැහැ. පොදු කාර්ය අන්න කාර්යයක් ගැන කියවෙනවා. පරිගණක සහ විශේෂ කාර්ය පරිගණක. එතකොට විශේෂ කාර්යයක් ඒකේ අපේ පරමාර්ථයේ විශේෂ කාර්යයක් සිදු කර ගැනීම නැත්නම් පොදු කාර්යයක් සිදු කර ගැනීම. එතකොට ටයිනිගේ උත්තරේ හරි. දෙවෙනි එක පොදු කාර්ය සහ විශේෂ කාර්ය පරිගණක. විශේෂ කාර්ය සහ ව්‍යාපාරික පරිගණක කියලා තියෙන තුන්වෙනි එක. එතකොට ව්‍යාපාරික පරිගණක කියලා ලියා ගන්න ඉස්සරහින් පරිගණක කියන කොටස නැහැ. ව්‍යාපාරික පරිගණක කියලා වර්ගයක් නැහැ ඇත්තටම. එතකොට ඒවා විශේෂ කාර්ය කියන එක තිබුණාට ව්‍යාපාරික පරිගණක කියලා වර්ගයක් නැහැ. Apple පරිගණක කිව්වහම මේ පරිගණක මොඩල්ස් ගැන කතා කරන්නේ. ශුද්‍ර පරිගණක සහ පුද්ගලික පරිගණක කිව්වහම ඒවත් පරිගණක වර්ග. ඒකට කාර්යයක් ගැන කතා වෙන්නේ දෙවෙනි එකේදී පරමාර්ථයක් ගැන. right? එතකොට 10 වෙනි එකේ උත්තරය දෙවෙනි එක වෙනවා. හරි. මම හිතන්නේ ඒක පැහැදිලි ඇති. අපි යන් 11 වෙනි එකට. right? CMOS බැටරිය මගින් විදුලිය ලබා දෙන්නේ පහත දක්වා ඇති කුමන උපාංගයක් සඳහාද කියලා අහනවා. right? CMOS බැටරිය එතකොට මොකද්ද මේකේ උත්තරේ වෙන්නේ? දැන් බලන්න නෙට්වර්ක් කාඩ් තියෙනවා, සවුන්ඩ් කාඩ් තියෙනවා, ඩේටා කාඩ්, රේඩියෝ කාඩ් වගේ තියෙනවා. එතකොට මේවා ඇවිල්ලා පරිගණකේ අර බාහිරින් සම්බන්ධ කරන ඒවා. එතකොට ROM chip කියලා තියෙනවා. ඒ කියන්නේ read only memory chip එක. එතකොට CMOS කියන්නේ ඇත්තටම read only memory එකක්. එතකොට ඒකේ chip එක තමයි මේ CMOS කියන වැඩසටහන අන්තර්ගත වෙලා තියෙන්නේ. එතකොට මේකේ ඇත්තටම මෙන්න මේ chip එක තුල තමයි CMOS වැඩසටහන තියෙන්නේ. අන්න ඒක පවත්වාගෙන යාම සඳහා තමයි CMOS බැටරියෙන් CMOS වැඩසටහන සඳහා අවශ්‍ය බලය ලබා දෙන්නේ. right? අන්න. එතකොට මේකේ උත්තරය ROM chip කියන එක. right? ඒක නම් පැහැදිලි ඇති. අනිත් හතරම උත්තර එකම විදිහේ මේක විතරක් වෙනස් විදිහේ උත්තරයක් වෙන නිසා. අපි යමු 12 වෙනි ප්‍රශ්නයට. සසම්භාවී ප්‍රවේශ මතක මොඩියුල RAM සසම්භාවී ප්‍රවේශ මතකයට අපි තවත් නමක් කියනවා RAM කියලා random access memory කියන එක නිරන්තරයෙන් සංසන්දනය කරනු ලබන්නේ ස්තැනක් මගින් මනිනුවේ ලබන ඒවායේ ධාරිතාවය හා මනිනු ලබන වේගය පදනම් කරගෙනය. right? මේ ස්ථාන කිරීම කියන කපල දාන්න මේ ස්ථාන සඳහා වඩාත් යෝග්‍ය යෙදවුම් පිළිවෙලින් දක්වන්නේ මොනවද කියලා අහනවා. හරි? එතකොට මේ ඒ කියන්නේ හිස්තැන් සඳහා වඩාත් සුදුසු වෙන්නේ මේවා මොනවද කියලා අහනවා. දෙකද? ටයිනි කියනවා දෙක කියලා. දෙකේ තියෙන මොනවද? ගිගාබයිට්ස් තප්පරයට මෙගාබයිට්ස්. හරි. තවත් උත්තර තියෙනවද? සසම්භාවී ප්‍රවේශ මතක මොඩියුල RAM කියන එක නිරන්තරයෙන් සංසන්දනය කරනු ලබන්නේ. හරි? එතකොට RAM එක අපි කියනවා අර ධාරිතාවය එහෙම නැත්නම් අපි කියන්නේ ඒකේ RAM එකේ කැපැසිටි එක 2GB එතකොට අන්න එහෙම අර කියන්නේ 1GB 2GB 8GB 16GB ඔය වගේ කියලා කියන්නේ. දැන් ෆෝන් වලත් තියෙනවා RAM එකක් නේ. ඒතර ෆෝන් එකේ තියෙනවා 2GB තියෙනවා
4GB තියෙනවා ඔය විදිහට තියෙනවා right එතකොට ඒක අපි GB කියන්නේ gigabyte කියන එක right එතකොට අන්න ඒක තමයි ධාරිතාවයම ඉන්නේ අන්න ඒකෙන් මේ ප්‍රශ්නේ පොඩ්ඩක් ඔය ගත්ත ප්‍රශ්නේ පොඩ්ඩක් පැහැදිලි මදි තියෙන විදිය නිරන්තරයෙන් සංසන්දනය කරනු ලබන්නේ එතකොට ඇත්තට මෙතන එන්නේ ගිගාබයිට්ස් කියන එක. හරි? ගිගාබිට්ස් නෙමෙයි ගිගාබයිට්ස් වලින් තමයි මයින්නේ. එතකොට දෙවෙනි එකේ තියෙන ගිගාබිට්ස් කියලා. එතකොට ගිගාබිට්ස් නෙමෙයි ගිගාබයිට්ස් වෙන්න ඕන. එතකොට ගිගාබයිට්ස් එකක් තියෙන ඇත්තටම පස්වෙනි උත්තරේ. හරි? ගිගාබයිට්ස් මගින් මනිනු ලබන්නේ ඒවායේ ධාරිතාවය. අන්න ධාරිතාවය මයින්නේ මොනවද? ගිගාබයිට්ස් වලින්. හරි? එතකොට මයින්නවා හරි මෙගාබයිට්ස් වලින් මනිනු ලබන්නේ වේගය පදනම් කර සෝරි මෙගාහර්ට්ස් හරි දැන් වේගයක් දැන් ඔයාලගේ RAM වල දැන් RAM කාඩ් පතක දැකලත් ඇති මට ඒක පෙන්වන්න අවස්ථාවක් නැහැ මෙගාහර්ට්ස් කීයද කියලා right එතකොට හරි දන්නවා අපි ප්‍රොසෙසර් එකේ වේගයම ඉන්නේ right ප්‍රොසෙසර් එකේ වේගයම ඉන්නවා අපි ගිගාහර්ට්ස් වලින් නේ ගිගාහර්ට්ස් කීයද කියලා right ඒ කියන්නේ තප්පරයට කොච්චර සයිකල් ප්‍රමාණයක්ද කියන එක තමයි හර්ට්ස් වලින් අපි දක්වන්නේ right එතකොට මෙගාහර්ට්ස් ගිගාහර්ට්ස් වලින් තමයි ඇත්තටම ප්‍රොසෙසර් එක ස්පීඩ් ඒ තරම් වේගවත් වෙනවා නමුත් RAM එකක් ගත්තාම ඒ තරම් වේගයක් නැහැ RAM එකේ වේගය ඊට වඩා අඩුයි ඒක නිසා මෙගාහර්ට්ස් වලින් තමයි ඒකේ වේගයම ඉන්නේ right හරිද එතකොට මේක හොඳට මතක තියාගන්න RAM එක අපි ධාරිතාවය RAM මොඩියුල් එක ධාරිතාවය අපි මයින්නේ ගිගාබයිට්ස් වලින් right ගිගාබයිට් 5යි ගිගාබයිට් 7යි ওই විදිහට ඒකේ ධාරිතාවය. එතකොට මේකේ වේගයම ඉන්නේ අපි මොනවද මෙගාහර්ට්ස් වලින් right මෙගාහර්ට්ස් හෝ ගිගාහර්ට්ස් හෝ හර්ට්ස් වලින් තමයි වේගයම ඉන්නේ right එතකොට ඇත්තටම මෙගාහර්ට්ස් තමයි මේකේ උත්තරේ වෙන්නේ. එතකොට පස්වෙනි එක තමයි උත්තරේ වෙන්නේ right එතකොට වේගය මෙගාහර්ට්ස් වලින් සහ ධාරිතාවය ගිගාබයිට්ස් වලින් තමයි අපි මනිනු ලබන්නේ right හොඳයි අපි යමු එහෙමනම් 13 වෙනි ප්‍රශ්නෙට නවීන පරිගණකවල කාර්ය සාධනය වැඩි දියුණු කිරීමට නවීන පරිගණකවල කාර්ය සාධනය වැඩි දියුණු කිරීමට බහුවිධ මට්ටම් වල නිහිත මතක යොදා ගන්නු ලැබේ කෑෂ් මෙමරි යොදා ගන්නවා මේවා අතරින් හිස්තැනක් තියෙන තුල පවතින නිහිත මතක වේගවත්ම හා මිල අධිකම නිහිත මතක වේ මේ වාක්‍ය හිස්තැන් පිරවීම සඳහා වඩාත් නිවැරදි පද අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න කියලා තියෙනවා right එතකොට බලන්න නවීන පරිගණකවල කාර්ය සාධනය වැඩි දියුණු කිරීමට බහුවිධ මට්ටම් වල ඒ කියන්නේ බහුවිධ මට්ටම් කියන්නේ මෙතන මොකද්ද අර L1 L2 L3 ගැන අපි කතා කරේ අන්න ඒක තමයි කෑෂ් මෙමරි වල එක එක තියෙන levels හරි level 1 level 2 level 3 කියන එක right එතකොට මේවා අතරින් තුල පවතින මේවා අතුරින් කොහෙද පවතින්නේ කියන එක තමයි එතෙන්දී අහන්නේ මේවා අතුරින් තුල පවතින. එතකොට උත්තර බලන්න ශුද්‍ර සකසනයේ මව්පූර්ව තුල නෙමෙයි ඇත්තට මේ කෑෂ් මෙමරි එක තියෙන්නේ කොහෙද සකසනේ ශුද්‍ර සකසනයේ කියලා මෙතන තියෙන්නේ සකසනේ තමයි තියෙන්නේ. එතකොට ශුද්‍ර සකසනයේ තියෙන ඒවා තමයි උත්තර වෙන්නේ 3 සහ 1. හරි? ওই දෙකෙන් එකක් වෙන්න ඕන. තුල පවතින ඊට පස්සේ අහන්නේ වේගවත්ම හා මිල අධික නිහිත ඔව් එතකොට තුල පවතින නිහිත මතකයේ වේගවත්ම මොනවාද දැන් අපි දන්නවා හරි ටයිනි කියනවා 1යි කියලා නේ හරි අපි දන්නවා L1 L2 L3 එතකොට මේක ප්‍රොසෙසර් එක තමයි මෙතන තියෙන්නේ ඒ කියන්නේ සකසනේ ළඟින්ම තමයි තියෙන්නේ right එතකොට මේ පැත්තේ තමයි RAM තියෙන්නේ right එතකොට මෙහෙම එනකොට මේවා වේගවත්භාවය අඩුයි වේගවත්භාවය තව ටිකක් වැඩි හොඳටම වැඩි සකසනේ රෙජිස්ටර්ස් එනකොට හොඳටම වැඩි
එතකොට වේගවත්භාවය වැඩිම වෙන්නේ මොකද්ද? L1 කියන එක. ඒක තමයි සකසණයට ළඟින්ම තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ L2 එක, ඊට පස්සේ L3 එක තියෙන්නේ. එතකොට සකසණේ ඉඳන් මේ පැත්තට රැම් පැත්තට එනකොට මේ පැත්ත ඉතාමත් වේගවත්, මේ පැත්තට එනකොට වේගය අඩු වෙනවා. right? එතකොට තුල පවතින නිහිත මතකයේ වේගවත්ම. අන්න වේගවත්ම වෙන්නේ මොකද්ද? L1 කියන එක. right? එතකොට දෙවන මට්ටමේ කියලා තියෙන්නේ. හරි. උත්තරේ වෙන්නේ මොකද්ද? පළවෙනි එක ශුද්‍ර සකසනේ සහ පළමු මට්ටමේ. ඒ කියන්නේ L1 කියන එක. එතකොට ටයිනිගේ උත්තරේ හරි. ශුද්‍ර සකසනේ සහ පළමු මට්ටමේ L1 කියන එක තමයි ඒකේ හිස් තැන් වලට එන්නේ. හරි. ඒක පැහැදිලි ඇති හැමෝටම. right. ගැටලුවක් තියෙනවද ඒකේ? L1 L2 L3 ඒවා ගැන? අපි යමු එහෙනම් 14 වෙනි ප්‍රශ්නෙට. පරිගණකයක ඇති ආචායනාංග ප්‍රවේශ වේගයන්හි ආරෝහණ පිළිවෙලට නිවැරදිව පෙළගස්වා ඇත්තේ පහත කවරකද කියලා අහනවා. right? හොඳයි. කවුරු හරි කියන්නේ උත්තරයකට බලන්න. සදේව මට පුළුවන් ද උත්තරේ කියන්න ඒකට. සදේව මගේ උත්තරයක් ආවෙම නෑ ඒකයි. 14 දවස. ඔව්. ලිව්වද උත්තර? ඔව් එකද සර්? ටයිනි කියනවා. ටයිනිගේ උත්තරේ එකද? ඔව් සර්. හරි. සදේවම? එක. එක. හරි. බලමු. ප්‍රවේශ වේගයන්හි ආරෝහණ පිළිවෙල. ආරෝහණ කියන්නේ ප්‍රවේශය. ඒ කියන්නේ අපි දන්නවා ප්‍රවේශයේ වැඩිම. ඒ කියන්නේ වැඩිම ඇක්සස් එකක් තියෙන්නේ මොනවද? සකසණයට ළඟින්ම තියෙන ඒවා. right? එතකොට සකසණේ ළඟින්ම තියෙන මොනවද? රෙජිස්ටර් එක. right? ඊට පස්සේ තමයි මේ L1 L2 කෑෂ් මෙමරි එක. බෝඩ් එක නෑ. right? මේ L1 L2 L3 කියන කෑෂ් මෙමරි එක එහෙම නැත්නම් නීන මතකය. right? ඊට පස්සේ තමයි අර දෘඩ තැටිය sorry ඊට පස්සේ තියෙනවා RAM එක. ප්‍රධාන මතකයේ තියෙනවා. ඊට පස්සේ යටින් තමයි මොකක්ද තියෙන්නේ? දෘඩ තැටිය. දෘඩ තැටිය චුම්බක පටි ඔය වගේ දේවල්. right? එතකොට ඔන්න ඔය පිළිවෙලට තමයි තියෙන්නේ. එතකොට ආරෝහණ පිළිවෙල කියන්නේ මෙන්න මෙහෙම උඩට යන පිළිවෙල. right? එතකොට පළවෙනි එකම තමයි දෘඩ තැටිය වෙන්න ඕන, දෙවෙනි එක ප්‍රධාන මතකයේ වෙන්න ඕන RAM එක කියන එක, තුන්වෙනි එක L1 L2 L3 කියන නිහිත මතකය, හතරවෙනි එක තමයි රෙජිස්ටර් වෙන්න ඕන. එතකොට උත්තරය පළවෙනි එක තමයි උත්තරේ වෙන්නේ. හරි? මම හිතන්නේ ඒක පැහැදිලි. අපි යම් 15 වෙනි ප්‍රශ්නෙට. පහත දැක්වෙන්නේ භාෂා පරිවර්තක පිළිබඳ කරුණු කීපයකි. බලන්න මේ ඇත්තරම මේ ප්‍රශ්න ඇත්තටම මම හැමතැනම එකින් එකතු කරපු ඒවා. බලන්න ගොඩක් ඔය වගේ ප්‍රශ්න එකම විදිහේ ප්‍රශ්න තියෙනවා. දැන් භාෂා පරිවර්තක ගැන ඔන්න එතනත් ප්‍රශ්නයක් තියෙනවා. අර්ථ වින්‍යාසකයේ සමස්ත ප්‍රභවකේතේම වස්තු ක්‍රමලේඛයට එකවර පරිවර්තනය කරයි. සම්පාදකයේ මගින් සමස්ත ප්‍රභව ලේඛනයම එකවර වස්තු ක්‍රමලේඛයට හරවනු ලැබේ. ඉහළ මට්ටමේ භාෂා සඳහා භාෂා පරිවර්තක අවශ්‍ය නොවේ කියලා තියෙනවා. මේ අතුරින් නිවැරදි වන්නේ කියලා අහනවා. right. මට මේකටත් උත්තරයක් ඕන. දැන් මොකද මේක දැනගෙන ඉන්න ඕන මට අර කේක අවබෝධ වුණාද කියලා බලා ගන්නත් පුළුවන්. right 15 වෙනි එකට උත්තරේ මොකද්ද කියන්නේ? රොෂාන මොකද්ද මේකට හිතන්නේ උත්තරේ?
ඒකට ලිව්වේ නෑ සර්. ලිව්වේ නැහැ. හරි. දිනුෂා දෙක. වෙනස් උත්තර තියෙනවද? ටයිනි හැම එකටම උත්තර දෙනවා. ටයිනිගේ උත්තරේ මොකද්ද? මේක මං හිතන්නේ මේ තුන්වෙනි පාරට හතරවෙනි පාරට මේ ප්‍රශ්නේ මේ වගේ එකක් ඇවිල්ලා තියෙන්නේ. ටයිනි මා දෙකනේ සර් දැම්මේ. දෙක. හරි. බලන්න අර්ථ වින්‍යාසකේ ඉන්ටර්ප්‍රිටර්. ළමයි හොඳට මේක හරි ලේසි දෙයක්. ඒ කියන්නේ සමහර දේවල් ඇත්තටම සමහර ප්‍රශ්න එච්චර ලොකුවට අපිට මේ දැන් අර අපිටම මේකේ 17 වෙනි ප්‍රශ්නේ වගේ ගත්තොත් එහෙම බලන්න ඒකට කොච්චර try එකක් දෙන්න ඕනද මේ තුල්ලිය වෙන සංඛ්‍යාව කවරක් දාපුවම මේ හැම එකටම පරිවර්තනය කරලා බලන්න වෙනවා right. එතකොට ඒ වගේ ලකුණ ගන්නවට වඩා මේ වගේ ලකුණක් ගන්න හැම එකේට ලකුණ ගන්න ඕන. නමුත් මේ 15 වෙනි ප්‍රශ්නේ වගේ ගත්තාම මේකේ නිකන් අර තියරියක් තියෙන්නේ right. එතකොට මේක අර අවබෝධ කරගෙන තියෙනවා නම් හරි ලේසි මේ වගේ එකට උත්තර ලියන්න. එතකොට අර්ථ වින්‍යාසකේ right. එතකොට එහෙම නැත්නම් ඉන්ටර්ප්‍රිටර් එකකින් මොකද වෙන්නේ? සමස්ත ප්‍රභවකේතියම වස්තු ක්‍රමලයකයට පරිවර්තනය කරනවා කියලා තමයි කියන්නේ. එහෙම නෑනේ. අපි දන්නවා අර්ථ වින්‍යාසය කියන්නේ මොකද්ද? ක්‍රමලේඛයේ කොටසින් කොටස යන්ත්‍රකේතය බවට පරිවර්තනය කිරීම සිද්ධ කරන එකක් තමයි අර්ථ වින්‍යාසකෙන් දැන් අර්ථ වින්‍යාසකයේ සම්පාදකය කියන්නේ මොනවද? ඇත්තටම භාෂා පරිවර්තකයන්. ඒ කියන්නේ අපි ඉහළ මට්ටමින් කරන ක්‍රමලේඛයන් එහෙම නැත්නම් ඉහළ මට්ටමේ පරිගණක භාෂාවලින් සිදු කරන ක්‍රමලේඛයන් අපි මොකද කරන්නේ? පරිගණකයකට තේරුම් ගත හැකි යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරන්න ඕන. මේකේ උපදේශා විධානයන් අර යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරන්න ඕන. ඒ යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කිරීම සඳහා තමයි මොකද්ද මෙන්න මේ යන්ත්‍ර මොනවාද භාෂා පරිවර්තකයන් භාවිතා කරන්නේ. එතකොට භාෂා පරිවර්තකයන් හැටියට අපිට ඉහළ මට්ටමේ භාෂා පරිවර්තකයන් හැටියට අර්ථ වින්‍යාසකය සහ සම්පාදකය ගන්න පුළුවන්. right. අර්ථ වින්‍යාසකට අපි කියනවා ඉන්ටර්ප්‍රිටර් කියලා, සම්පාදකයට අපි කියනවා කම්පයිලර් කියලා. එතකොට අර්ථ වින්‍යාසකය සහ සම්පාදකය ගත්තාම ක්‍රම දෙකක් ඇත්තටම. අර්ථ වින්‍යාසකය ගත්තාම මොකද වෙන්නේ? අර මුළු ක්‍රමලේඛයේම කොටස් වලට බෙදිලා. ඒ කියන්නේ ක්‍රමලේඛයේ වචනේ කියනවා, ක්‍රමලේඛයෙන් වාක්‍යයෙන් වාක්‍ය කියන ඔන්න ඔය විදිහට කොහොම හරි කොටස් වලට බෙදිලා ඒ කොටසින් කොටස තමයි මොකද කරන්නේ? පරිවර්තනය කරන්නේ යන්ත්‍රකේතයේ බවට. එතකොට හොඳට මතක තියාගන්න අර්ථ වින්‍යාසකයේ කොටසින් කොටස තමයි යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය කිරීම සිද්ධ කරන්නේ. right. හැබැයි සම්පාදකය ගත්තාම මොකද වෙන්නේ? සම්පාදකය එකවරම සම්පූර්ණයෙන්ම අර ක්‍රමලේඛයේම කියවලා බලලා එකවරම මොකද කරන්නේ? ඒක යන්ත්‍රකේතයේ බවට පරිවර්තනය කරනවා. ඒ කියන්නේ කොටසින් කොටස නෙවෙයි, කම්පයිල් කියලා දුන්නාම කම්පයිල් කරනවා. එහෙම නැත්නම් සම්පාදනය කරනවා. ඒක සම්පූර්ණ ක්‍රමලේඛයේම එකවර පරිවර්තනය කරනවා යන්ත්‍රකේතයට. ඔන්න ඕක තමයි මතක තියාගන්න ඕනේ. right. ඒකට සම්පාදකයෙන් එකවර, අර්ථ වින්‍යාසකයෙන් කොටසින් කොටස ඔච්චරයි. right. එහෙම තියෙනවා නම් හරි. බලන්න හැබැයි තියෙන්නේ ඒක අනිත් පැත්තට. අර්ථ වින්‍යාසකයෙන් සමස්ත එකම කියලා කියනවා. හරි. සම්පාදකයෙන් සමස්ත ප්‍රබලේඛයේම එකවර වස්තු පොඩ ඉන්න බලන්න. අර්ථ වින්‍යාසකයෙන් සමස්ත ප්‍රභවකේතේම වස්තු ක්‍රමලේඛයට එකවර පොඩි වරදක් තියෙනවා. right. අර්ථ වින්‍යාසකයේ සමස්ත ප්‍රභවකේතය වස්තු ක්‍රමලේඛයට එකවර පරිවර්තනය කරයි. සම්පාදකයේ මගින් සමස්ත ප්‍රභව ක්‍රමලේඛ නෙමෙයි, එකවර නෙමෙයි. අන්න එතන පොඩි වැරද්දක් තියෙනවා. right. සම්පාදකයේ මගින් සමස්ත ප්‍රභව ලේඛයේම කොටසින් කොටස කියලා එන්න ඕන. මේක මම බලන්නම් අර පේපර් එකේ තෝම වැරද්දක් තියෙන්නේ නැති එහෙනම්. right. සම්පාදකයේ මගින් සමස්ත ප්‍රභව ලේඛයේම කොටසින් කොටස කියලා ලියාගන්න එතන ඇත්තටම. right. කොටසින් කොටස වස්තු ක්‍රමලේඛයට ආරවුන් ලැබේ. එතකොට BC කියලා උත්තරයක් නැති නිසා B තමයි ගන්න වෙන්නේ. එතකොට මම හිතන්නේ B කියන එක වැරදි විදිහට තමයි තියෙන්න ඕන. right.
කොටසින් කොටස කියලා දාන්න එකවර වස්තු ක්‍රමලේඛයට කියලා තියෙන්නේ. සම්පාදකයේ මගින් සමස්ත ප්‍රභව ලේඛනයේ කොටසින් කොටස ක්‍රමලේඛනයට හරවනු ලබයි කියලා ලියාගන්න. හරි. ඉහළ මට්ටමේ භාෂා සඳහා භාෂා පරිවර්තක අවශ්‍ය නොවේ කියලා තියෙනවා. right? එතකොට නිවැරදි ප්‍රකාශය වන්නේ sorry. right නෑ. නිවැරදි ප්‍රකාශය නේ අහන්නේ වැරදි එක නෙමෙයි. sorry අනේ වරද ගන්න එපා ළමයි. පොඩ්ඩක් වැරදුනා මට. හරි. සම්පාදකයෙන් මගේ සමස්ත ප්‍රභව ලේඛනම එකවර හරි. B එක හරි කියලා කියන්න ඕනේ. හරි. C එක නෙමෙයි මට මේ පැටලිලා තිබුණේ. හරි. B කියන එකක් තියෙන උත්තරය. හරි. එතකොට B හා C කියන එකක් නැහැනේ. හරි. එතකොට හරි මොනවත් වෙනසක් කරන්න එපා. ප්‍රශ්නේ හරි. right. සම්පාදකයෙන් මොකද වෙන්නේ? සමස්ත ක්‍රමලේඛයෙන්ම එකවර පරිවර්තන කිරීම සිද්ධ කරනවා. එතකොට B කියන උත්තරේ හරි. C එක ගත්තොත් ඉහළ මට්ටමේ භාෂා සඳහා භාෂා පරිවර්තක අවශ්‍ය නොවේ කියලා තියෙනවා. ඒක වෙන්න බෑ. ඉහළ මට්ටමේ භාෂා සඳහා තමයි අර්ථ වින්‍යාසකය සහ සම්පාදකය භාෂා පරිවර්තකයන් හැටියට භාවිතා වෙන්නේ. එතකොට භාෂා පරිවර්තකය අවශ්‍ය නොවේ කියලා තියන්න බෑ. එතකොට ඒක වැරදි. එතකොට B කියන එක තමයි නිවැරදි. right? එතකොට B කියන එකේ නිවැරදි එකක්. ඒක වෙනස් කරන්න එපා ළමයි. ඒක ඒ විදිහට හරි. right? sorry මට ඒක පොඩ්ඩක් පැටලුණා. හරි. එතකොට B කියන එක උත්තරේ හරි. right? හොඳයි. අපි යමු 16 වෙනි ප්‍රශ්නයට. දාසයවෙනි ප්‍රශ්නය. ක්‍රමලේඛන භාෂා සම්බන්ධයෙන් පහත සඳහන් වගන්ති අතුරෙන් කුමක් සත්‍ය වේද කියලා අහනවා. එතකොට ඔන්න තවත් ක්‍රමලේඛන භාෂා පිළිබඳ තවත් ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා. ඇසෙම්බලි භාෂා අයත් වන්නේ පළමු පරම්පරාවේ ක්‍රමලේඛන වලටයි කියලා තියෙනවා. ඇසෙම්බලි භාෂාව අයත් වෙන්නේ පළවෙනි පරම්පරාවේ ක්‍රමලේඛ වලටයි කියලා තියෙනවා. right. අපි ඉගෙනගෙන තියෙනවා බලන්න ඇසෙම්බලි භාෂාව කියන එක. එතකොට යන්ත්‍ර භාෂාව කියලා තියෙනවා, ඇසෙම්බලි භාෂාව කියලා තියෙනවා. ඊට පස්සේ අර සම්පාදකය සහ අර්ථ වින්‍යාසක වගේ ඉහළ මට්ටමේ භාෂා පරිවර්තකයන් තියෙනවා. right. එතකොට ඇසෙම්බලි භාෂා ඇසෙම්බලි යන්ත්‍ර භාෂාව නම් පරිවර්තන කිරීම සිදු කරන්නේ දෙවෙනි මට්ටමේ තියෙන ඇසෙම්බලි ලැන්ග්වේජ් එක. ඇසෙම්බලි භාෂාව ඇසෙම්බලර් එකෙන් පරිවර්තනය කිරීමක් සිද්ධ කරනවා. එතකොට ඇසෙම්බලි භාෂාව අයත් වෙන්නේ පළවෙනි පරම්පරාවට නෙමෙයි. මොකද්ද දෙවෙනි පරම්පරාවට. right? ඕනම් පැහැදිලි කිරීමක් ලියා ගන්න. මම හිතන්නේ මම කියලා තියෙනවා. 16 වෙනි ප්‍රශ්නේ right? ඇසෙම්බලි භාෂාව දෙවන මට්ටමේ දෙවන පරම්පරාවේ පරිගණක ක්‍රමලේඛ භාෂාවක් වෙනවා. ඇසෙම්බලි භාෂාව දෙවන පරම්පරාවේ ක්‍රමලේඛ භාෂාවකි. right? එතකොට පරම්පරා 1 සහ 2 කියන ඒවායි පළමු පරම්පරාව සහ දෙවෙනි මට්ටමේ ඒවා පහළ මට්ටමේ පරිගණක භාෂාවන් හැටියට හඳුන්වනවා. right? තුන්වෙනි මට්ටම හතරවෙනි මට්ටම ඉහළ මට්ටමේ පරිගණක භාෂා හැටියට අපි හඳුන්වනවා. අපි ගමු දෙවෙනි එක සම්පාදකයට වඩා අර්ථ වින්‍යාසක පරිගණක ක්‍රමලේඛ භාෂා පරිවර්තක මෘදුකාංග භාවිතා කිරීමෙන් වැඩි වේගයකින් පරිගණක ක්‍රමලේඛ ක්‍රියාත්මක වේ. සම්පාදකයට වඩා අර්ථ වින්‍යාසකය මොකද වෙලා තියෙන්නේ? අර්ථ වින්‍යාසක පරිගණක ක්‍රමලේඛ භාෂා පරිවර්තක මෘදුකාංග භාවිතා කිරීමෙන් වැඩි වේගයකින් පරිගණක ක්‍රමලේඛ ක්‍රියාත්මක වෙනවලු. සම්පාදකයකට වඩා අර්ථ වින්‍යාස පරිගණක ක්‍රමලේඛ භාෂා පරිවර්තක වැඩි වේගයකින් ක්‍රියාත්මක වෙනවලු. හරි? එතකොට ඒක හරිද වැරදිද? දැන් ඇසෙම්බලි භාෂාව අපි දන්නවා පළමු පරම්පරාවේ නෙමෙයි දෙවන පරම්පරාවේ ක්‍රමලේඛන භාෂාව. right? එතකොට ඒක කුමක් සත්‍ය වේද කියලා අහන්නේ දෙවෙනි එක වැරදි. right? දෙවෙනි එක වැරදි. sorry පළවෙනි එක වැරදි. දෙවෙනි එක ගත්තොත් සම්පාදකයට වඩා අර්ථ වින්‍යාසකය පරිගණක ක්‍රමලේඛ භාෂා පරිවර්තක මෘදුකාංග භාවිතා කිරීමෙන් වැඩි වේගයකින් පරිගණක ක්‍රමලේඛ ක්‍රියාත්මක කිරීම හැකි වේ කියලා තියෙනවා. එතකොට ඒක හරිද වැරදිද? මම හිතන්නේ දැන් ඊට කලින් උත්තරෙත් අපි කතා කරා. එතකොට අපි ගත්තොත් ක්‍රමලේඛයේ කොටස් පරිවර්තනය කරලා සිද්ධ කරන අර්ථ වින්‍යාසක ක්‍රමයේද එහෙම නැත්නම් මුළු ක්‍රමලේඛයම එකවර පරිවර්තනය කරන සම්පාදක ආකාරයේද වඩා වේගවත් වෙන්නේ.
මේ ගිය සතියේ අපි කතා කරා මේ පිළිබඳ. කෝකද වඩා වේගවත් වෙන්නේ? මට උත්තරයක් ඕන ළමයින්ගේ. වින්‍යාසක මොකද්ද? අර්ථ වින්‍යාස කොටසින් කොටස කරන එක. අන්න very good. දිනුෂානේ හරි. ඔව් කොටසින් කොටස කරන එක වඩා වේගවත්. මොකද ටික ටික කරනකොට ඒක වෙලා ඉවරයි. right ටික ටික කරනකොට අපි හරියට අර ටික ටික ඉගෙන ගන්නවා වගේ. එතකොට ඒ කාලය ඇතුළත ටක් ගාලා ඉවරනවා. හැබැයි මුළු ක්‍රමලේඛයම එකවර සම්පාදකයේ මගින් පරිවර්තනය කරන්න යනකොට මුළු ක්‍රමලේඛයම කියවනවා. හරි? මේක එකපාරට පරිවර්තනය කරන්නේ එකපාරට කියවගෙන තමයි අන්න ග්‍රහණය කරගෙන පරිවර්තනය කිරීම සිද්ධ කරන්න. එතකොට යම් කාල සීමාවක් ගත වෙනවා. right? ඒක නිසා අර්ථ වින්‍යාස ක්‍රමය වේගවත් වෙනවා. right? කොටසින් කොටස පරිවර්තනයන් කරන එක. එතකොට සම්පාදකයට වඩා අර්ථ වින්‍යාසක මොකද වෙන්නේ? පරිගණක ක්‍රමලේඛ භාෂා පරිවර්තක මෘදුකාංග භාවිතා කිරීමෙන් වැඩි වේගයකින් පරිගණක ක්‍රමලේඛ ක්‍රියාත්මක වේ කියලා තියෙනවා. එතකොට ඒක හරි නේද? එතකොට ඒක හරි වෙනවා. යන්ත්‍ර භාෂා අනිකුත් භාෂාවන්ට සාපේක්ෂව මන්දගාමී වේ කියලා තියෙනවා. යන්ත්‍ර භාෂාව අනිකුත් භාෂාවන්ට වඩා සාපේක්ෂව මන්දගාමී වේලු. මේක හරිද වැරදිද? හරිද වැරදිද? දැන් මේවට උත්තර තියෙන්න ඕන ළමයි. යන්ත්‍ර භාෂාව අනිකුත් භාෂාවන්ට සාපේක්ෂව මන්දගාමී වේ. හරිද වැරදිද? වැරදිනේ. වැරදිනේ. ඇයි ඒ? යන්ත්‍ර භාෂාව කියන එක මොකද වෙලා තියෙන්නේ? දැන් පරිගණකයට වඩාත් සමීප යන්ත්‍ර භාෂාව. ඒතකොට යන්ත්‍ර භාෂාව කියන එක නැවත පරිවර්තනයක් සිද්ධ කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතකොට යන්ත්‍ර භාෂාව කෙලින්ම එක්සිකියුට් එහෙම නැත්නම් විධානයක් හැටියට ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි අනිකුත් භාෂාවන් ගත්තාම ඒවා පරිගණකයට ඈතින් තියෙන. ඒ කියන්නේ පරිගණකයට තේරුම් ගන්න බෑ. ඒතකොට මේවා මොකද කරලා වෙන්නේ? මේවා අපි පරිවර්තනයන් කරලා ඉන්න ඕන. භාෂා පරිවර්තකකින් යන්ත්‍ර භාෂාවට හරවන්න ඕන. ඒකට හරවීම සඳහා කාලයක් ගත වෙනවා. එතකොට මොකද වෙන්නේ? යන්ත්‍ර භාෂාව නම් කෙලින්ම එක්සිකියුට් කරන්න පුළුවන්. නමුත් අනිකුත් භාෂාවන් භාෂා පරිවර්තකකින් පරිවර්තනය කරලා යන්ත්‍ර භාෂාවට තමයි ඊට පස්සේ තමයි ක්‍රියාත්මක කරන්න වෙන්නේ. ඉතින් ඒක නිසා යන්ත්‍ර භාෂාව අනිකුත් භාෂාවන්ට සාපේක්ෂව වේගවත්. ඉතින් මේකේ තියෙන මන්දගාමී කියලා. ඒක නිසා ඒක උත්තරේ වැරදි වෙනවා. right? ඒතකොට යන්ත්‍ර භාෂාව තමයි වේගවත් වෙන්නේ. හරි. අපි ඊළඟට බලමු යන්ත්‍ර භාෂාවෙන් ලියන ලද ක්‍රමලේඛ අනිකුත් පරිගණක ක්‍රමලේඛ භාෂා පරම්පරාවලදී ලියන ලද ක්‍රමලේඛ වලට වඩා වැඩි වේගයකින් ක්‍රියාත්මක වේ. ඒකට අර මොකද ඔන්න මේකේ අනිත් පැත්ත අතරම දීලා තියෙන්නේ යන්ත්‍ර භාෂාවෙන් ලියන ලද ක්‍රමලේඛ අනිකුත් පරිගණක ක්‍රමලේඛ භාෂා පරම්පරාවලදී ලියන ලද ක්‍රමලේඛ වලට වඩා වැඩි වේගයකින් ක්‍රියාත්මක වේ. උත්තරය ඔව්ද නැද්ද? ඔව් ඒක හරි. යන්ත්‍ර භාෂාවෙන් ලියන ඒවා ආයි පරිවර්තනයක් කිරීමට අවශ්‍ය නොවෙන නිසා ඒක වේගවත්ව ක්‍රියාත්මක වෙනවා. right? එතකොට ඒකත් හරි. හරි? Python ක්‍රමලේඛ භාෂාව දෙවෙනි පරම්පරාවේ ක්‍රමලේඛ භාෂාවයි. එතකොට Python කියන්නේ දෙවෙනි එකක් නෙමෙයි. Python කියන්නේ හතරවෙනි පරම්පරාවේ පරිගණක ක්‍රමලේඛ භාෂාවක් තාම ඉගෙනගෙන නැහැ. right? එතකොට ඒක දෙවෙනි පරම්පරාවේ නොවන කියලා එක හොයලා හොඳටම දන්නවා. දෙවෙනි පරම්පරාවේ තියෙන්නේ assembly භාෂා විතරයි තියෙන්නේ. ඒ අරෙන්ට වෙන භාෂාවක් නැහැ. එතකොට Python කියන එක දෙවෙනි භාෂාවට අයිති වෙන්න බෑ. එතකොට ඒක වැරදි. එතකොට හැබැයි මෙතෙන්දී සත්‍ය වෙන දෙකක් තියෙනවා. 2 සහ 4 යන දෙකම සත්‍යයි. එතකොට සත්‍ය වෙන්නේ කුමක්ද කියලා අහන්නේ. එතකොට මෙතරම් 2 සහ 4 කියලා තියෙනවා. එතකොට උත්තර දෙකක් තියෙනවා මේකේ. right? එතකොට 2 සහ 4 හැටියට අපි නිවැරදි කියලා තමයි ගන්න වෙන්නේ. එතකොට මේ ප්‍රශ්නේ පොඩි වැරද්දක් තියෙනවා. හරි? හරිද? පැහැදිලි නේද ඒක? එතකොට දෙවෙනි එක සහ හතරවෙනි එක සත්‍ය වෙනවා. හරි? හොඳයි. අපි යමු 17 වෙනි එකට එහෙමනම්. right. ද්විමේය සංඛ්‍යාවට තුල්‍ය වන්නේ පහත දැක්වෙන සංඛ්‍යා අතුරින් කවරක්ද කියලා අහනවා. right. මේක ඉතින් හදන්න ඕනේ. උත්තර ආවද මේකට? 17 වෙනි එකට? එකනේ. ටයිම් කියනවා 1 කියලා.
හරි හැදුවද හදන්න නැතුව මේක කියලා කියන්න බෑ. මෙතෙන්දී ළමයි දැන් මේ මෙහෙම එකක් මම දීලා තිනවා ඔයාලට. මම ඒක පෙන්වන්නත් ඕන පොඩ්ඩක් ඉන්න. හරි. මෙන්න මෙහෙම එකක් ඔයාලා ගාව තියෙනවද කියන්න මට ඉස්සෙල්ලා. මෙන්න මෙහෙම එකක් තියෙනවද? මේක පේනවා ඇතිනේ පැහැදිලිව. මෙන්න මේක තියෙනවද? ඔව් සර්. තියෙනවනේ හැමෝම ගාව තියෙනවද නැති අය ඉන්නවද? නැති අය ඉන්නවද? දෙව්මිනි තියෙනවා සර්. තියෙනවනේ. අන්න මේක අතිශය වැදගත් ළමයි. රයිට්. එතකොට මේකේ පේනව නේද? 10 වෙනි පාදයේ තියෙන ඒවා දෙකේ පාදයට හරවන්න නම් දශම සංඛ්‍යාව බිඳුව අනතුරු දෙකෙන් බෙදීම. 10 8ට නම් 8ෙන් බෙදීම. රයිට්. බිඳුව අනතුරු. 10 16ට නම් 16ෙන් බෙදීම බිඳුව අනතුරු. රයිට්. එතකොට දෙකේ පාදයෙන් 10 පාදයට නම් ද්විමේය සංඛ්‍යාව දෙකෙහි බලයෙන් ගුණ කිරීම. 8 නම් අෂ්ටම ඒ කියන්නේ 8 බලයෙන් ගුණ කිරීම 16 නම් 16 බලයෙන් ගුණ කිරීම. එතකොට මෙන්න මේ පැත්තටයි මෙන්න මේ පැත්තටයි ඇරෙන්න අනිත් ඒවා මොනවද මෙන්න මේ කොටස් ටික වගුව භාවිතයෙන් තමයි විසඳන්න වෙන්නේ. එතකොට අර 2 4 6 8 විතර විදියට ලියාගෙන විසඳන්නත් පුළුවන්. right? ඔන්න ඕක අතිශය වැදගත් මෙන්න මේ වගේ පරිවර්තනයන් වලදී. right? ඒක නිසා මේක හැමෝම ගාව තියෙන්න ඕන එකක්. හරි? හොඳයි. එතකොට මෙන්න මේක හදන්න තියෙන්නේ උත්තර ආප කට්ටිය පොඩ්ඩක් කියන්න බලන්න කීවෙනි උත්තර දැන් ටයිනි කිව්වා පළවෙනි උත්තරේ කියලා. අනිත් අයට මටත් එක සර්. එක එකද දෙකද එක සදෙවම හැදුවද නෑ සර් එක. ඇයි ඒ අමාරුද රොෂාන හැදුවේ නෑ සර්. ඇයි ඒ මොකද හේතුව අමාරුද මොකද ඒ වෙලාවක් තිබුණ නැත්නම් මොකද හේතුව right අපි කියනවා එක තමයි උත්තර කියලා කියන්නේ එහෙනම් පොඩ්ඩක් බලන්න වෙන්නේ බලමු එකවත් හරිද කියලා එක විතරක් හදන්න හතරක් හදන්න ඕනේ පහක් එකයි බිංදු දෙකයි 110යි 11 දෙකේ පාදේ මෙන්න මේක තියෙන්නේ right මේක මොකටද තුල්ලෙ වෙන්නේ කියලා තමයි අහන්නේ right එතකොට 19 b 16 පාදේ right 16 පාදයට පරිවර්තනය කරන්න ඕන දෙකේ පාදයෙන් right දෙකේ පාදේ තියෙන එක 16 පාදයට එතකොට මොකද කරන්න වෙන්නේ අපිට මෙන්න මේක අපි අනිත් පැත්තට අපි වගුව භාවිතයෙන් තමයි කරන්න වෙන්නේ right එතකොට මේක 4 4 ලියා ගමු අපි 1 1 1 right එතකොට මෙතනින් අයින් වෙනවා ඊට පස්සේ 1001 ඊට පස්සේ 1 එනවා ඊට පස්සේ බිංදු 3ක් අපිට දාගන්න වෙනවා සම්පූර්ණ කරගන්න ඔන්න ඔය විදිහට තමයි එන්නේ නේ හරි එතකොට අපි මේකේ දැම්මොත් එහෙම 1 2 4 8 1 2 4 8 මම මේ නිකන් දාන්නේ ඔයාලට පැහැදිලි වෙන්න 1 2 4 8 ඔය විදිහට අපි යොදා ගන්න ඕන right එතකොට මේක ගත්තාම මොකද වෙන්නේ අපි 16 පාදයට පරිවර්තනය කරන්න තියෙන්නේ එතකොට 8යි 2යි 10යි 1යි 11යි 11යි කියන්නේ මොකක්ද අක්ෂරේ
11යි කියන්නේ 11යි කියන්නේ මොකද්ද? B. 11 කියන්නේ B. හරි. 8යි 1යි තියෙනවා. ඒ කියන්නේ 9. 9 කියන්නේ 9. right? එකයි හැමම අපි ගත්ත හැකි. right? එතකොට මොකද වෙන්නේ? 19යි B 16 පාදේ. 19යි B 16 පාදේ. ඔන්න ඒක හරි. හරි. එතකොට මම හිතන්නේ අනිත් ඒවා වැරදි ඇති නේද? 19 11 16 පාදේ කියන එක වෙන්න බෑ. දෙවෙනි එක වෙන්න බෑ. 368 පාදයෙන් කියලා තියෙනවා. එතකොට මේක ද්විමේය සංඛ්‍යාව අෂ්ටම සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න ඕන. right? ද්විමේය සංඛ්‍යාව අෂ්ටම සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නත් අපි වගුව තමයි භාවිතා කරන්නේ. මම හිතන්නේ ඒකත් පොඩ්ඩක් කරලා බලමු එහෙනම්. right? right. එතකොට මේක පැහැදිලිනේ හැමෝටම? දෙව් මිනිහෙන් පැහැදිලි ඇති නේද? කවුද රොෂානා කරේ නැහැ කිව්වනේ? මේ ක්‍රමය දන්නව නේද? දැන් මේක හරිනේ පරිවර්තනය කරන විදිය 16 පාදයට. හරි සර්. හරි. එතකොට මේවා කරන්න උත්සාහ කරන්න ඕන. ඇත්තටම පේපර් එක මම එවන්නේ මේ වෙලාවේ සාකච්ඡා කරන්න නෙවෙයි. ඇත්තටම කරන්න ඕන. හරි. ඉතින් මම පොඩ්ඩක් ඇත්තටම අනිත් පේපර් ඔක්කොම දෙක තුනක් එකට එවන්න. එහෙම නැත්නම් මේක කරන්න බැරි වෙනවා. right? හරි. අපි ගත්තොත් එහෙම මේක 8 පාදයට හරවන්න තියෙනවා. එතකොට 0.11 0.11 110 කියන එක. right? ඔන්න ඔහම තමයි කොටස් තුනකට බෙදෙන්නේ. එතකොට 1 2 4 1 2 4 1 2 4. right? එතකොට 2 1 3 වෙනවා. මෙතන 2 1 3 වෙනවා. මෙතන 4යි 2යි 6 වෙනවා. 630 ගණක් තමයි එන්නේ 8 පාදේ. එතකොට මේක එන්නේ නැහැ, ඒක වැරදි. 10 පාදයෙන් 401යි කියලා තියෙනවා. 10 පාදයෙන් හරි 10 පාදයට පරිවර්තනය කරන විදියක් ඕනද? right? 2 පාදයෙන් 10 පාදයට. මොකද කරන්න වෙන්නේ? 2 බල වලින් දක්වන්න ඕනනේ. 2 බල වලින් දක්වන්න ඕන. ඒ කියන්නේ මේක ගත්තොත් එහෙම අර 2